දවස් 30ක්ම unlimited Netflix බලන්න. unlimited data pack එකක් මුළු පවුලටම unlimited fun එකක් අරගන්න. අදම active කරගන්න. Vim Extra Anti-Smell Lemon Mint බලයයි තද දුගඳ සුන් කරයි. අද 2020 ඔක්තෝබර් 28 බදාදා සිරස්තල. අමරිකාවේ අපේක්ෂාව චීන අපේක්ෂාව නොවේ. ජනපති හමුවීමෙන් පසු අමරිකානු රාජ්‍ය ලේකම් මාධ්‍යයට කියයි. අමරිකාවට එකවර චරිත දෙකක් රඟපාන්න පුළුවන්. චීනයෙන් පිළිතුරු. හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිරට නිරෝධායන ඇඳිරි නීතිය. කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 8870 දක්වා ඉහළට. අවධානයෙන් සිටින්නේ වෛද්‍යවරු ජනතාවගෙන් ඉල්ලයි. හරි ක්‍රියාමාර්ගවලට ගියේ නැත්නම් මරණ සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස වැඩි වෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා. නිරෝධායන පවුල්වලට සති 2කට ප්‍රමාණවත් ආහාර මල්ලක්. පස්කු දින ප්‍රහාරයට පෙර ත්‍රස්තවාදීන් පානදුරෙන් සහ බත්තර මුල්ලෙන් භාණ්ඩ රැස් කරලා CCTV දර්ශනවලින් හෙළිවේ. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana Prime Time with Dilka Samanmali and Sanka Amrajit. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. ඇමරිකාවේ අපේක්ෂාව චීන අපේක්ෂාව නොවන බව ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා පවසනවා. ඒ ජනාධිපතිවරයා හමුවීමෙන් පසුව විදේශ අමාත්‍යාංශයේ පැවති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී. The big story. අමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ඊයේ රාත්‍රී 7:35ට පමණ දිවයිනට පැමිණියේ අමරිකානු ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින්. මෙරටට පැමිණි අමරිකානු රාජ්‍ය ලේකම්වරයා ඇතුළු දූත පිරිස ගුවන් තොටුපළේදී පිළිගනු ලැබුවේ කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා විසින්. අමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ අද උදැසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමු වුණා. එහිදී අමරිකානු රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමග අඛණ්ඩව සහයෝගයෙන් ක්‍රියා කිරීමට සූදානම් බවයි. එමෙන්ම දෙරට අතර දැනට පවත්නා ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම තම රටේ අරමුණ බව ප්‍රකාශ කළ රාජ්‍ය ලේකම්වරයා මෙරට තුළ අමරිකානු ආයෝජන ප්‍රවර්ධනයට ඉහළ ප්‍රමුඛතාවක් දෙන බවද ප්‍රකාශ කර ඇතැයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළා. එහිදී ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය පැහැදිලි කළ ජනාධිපතිවරයා එය මධ්‍යස්ථභාවය මත පදනම්ව ඇති බව අමරිකානු රාජ්‍ය ලේකම්වරයාට පෙන්වා දී තිබෙනවා. ශ්‍රී ලංකාව අන්තර්ජාතික සබඳතාවලදී රටේ ස්වාධීනත්වයේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය කැපකිරීමට තමන් කිසිවිටක සූදානම් නැති බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා බෙදුම්වාදී යුද්ධය අවසන් කිරීමෙන් පසු රටේ යටිතල පහසුකම් සංවර්ධනයට චීනය උදව් කළ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව ණය උගුලක සිරවී නොමැති බවත් ජනාධිපතිවරයා අමරිකානු රාජ්‍ය ලේකම්වරයා හට ප්‍රකාශ කර තිබෙනවා. අන්තර්ජාතික වේදිකාවලදී මානව හිමිකම් සම්බන්ධයෙන් සහයෝගයෙන් ක්‍රියා කිරීමටද මෙහිදී දෙපාර්ශ්වයේම එකඟ වූ බව සඳහන්. ජනපති හමුවෙන් පසුව පොම්පියෝ මහතා විදේශ අමාත්‍යාංශයේදී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වී සාකච්ඡා පැවැත්වුවා. ඉන් අනතුරුව අමරිකානු රාජ්‍ය ලේකම්වරයා සහ විදේශ අමාත්‍යවරයා විදේශ අමාත්‍යාංශයේදී ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුවා. As a sovereign, free, independent nation, Sri Lanka's foreign policy will remain neutral, non-aligned and friendly, conscious of the opportunities and responsibilities that come with our strategic location. We see the importance of maintaining the freedom of navigation in our seas and airspace, also protecting sea lines of communication and the undersea cables. We believe all countries should adhere to and respect international law, including
the UN Convention on the Law of the Sea. We share views on the potential multifaceted maritime cooperation which Sri Lanka is keen to progress. Secretary Pompeo's visit and the discussions have further enhanced our warm and friendly relations. Very positive conversation with President Rajapaksa a bit earlier this morning as well. The United States seeks to strengthen our partnership with democratic, peaceful, prosperous, and fully sovereign Sri Lanka. In his victory speech last year, President Rajapaksa stated that he is the president of all citizens, not of only those who voted for him. And as our two nations move forward, the United States is counting on those words to hold true. We fully expect that Sri Lanka will fulfill its pledges to take meaningful, concrete steps to promote accountability, justice, and reconciliation. And we, of course, spent a good deal of time talking about our cooperation in defeating the pandemic that came from Wuhan, China. We see from bad deals, violations of sovereignty, and lawlessness on land and sea that the Chinese Communist Party is a predator. You all have imposed sanctions against our present army commander. What is the current status on that? Look, it's a legal process in the United States. We'll always continue to review it, and we want to make sure we get it both technically, factually, and legally right. We'll continue to do that. We want the people of Sri Lanka to have sovereignty and independence. We want them to be successful. We want sustainable development for them. We think the United States as a friend and partner offers just exactly that, and we want that. We have a shared vision. Democratic nations always do. And so my visit today was to talk about those things, to figure out good ways that we can continue to build and develop our relationship so that these are the kind of things that America offers. There's a different vision. The Chinese have a very different vision. ඒකබද්ධ මාධ්‍ය සාකච්ඡාවෙන් අනතුරුව ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකටද එක් වුණා. අනතුරුව ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා අද පස්වරු 1ට පමණ මාලදිවයින බලා පිටත්ව ගියා. මේ අතර ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා චීනය විලෝපිතයෙකු ලෙස කටයුතු කරන බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කොළඹ චීන තානාපති කාර්යාලය ප්‍රතිචාර දක්වා තිබෙනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් චීනය පවසන්නේ අප ශ්‍රී ලංකා චීන මිත්‍රත්වය සහ සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා කාර්යබහුලව සිටිනවා. Alien vs Predator වැනි ක්‍රීඩාවකට ඔබ කළ ආරාධනය ගැන උනන්දුවක් නැහැ. අමරිකාවට සුපුරුදු පරිදි එකවර චරිත දෙකක් රඟපෑමේ හැකියාව ඇති බවද අදාළ ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්. MCC ගිවිසුම අත්සන් කිරීමට ශ්‍රී ලංකාවට අවශ්‍යතාවයක් නොමැති නම් ඔවුන්ට ඒ සම්බන්ධයෙන් තීරණයක් ගත හැකි බව ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා සඳහන් කරනවා. ඒ අද දෙරණ වෙනුවෙන් ඉන්දීවරයේ අමුවත්ත සමග පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී. අමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා අද දිවයිනෙන් පිටත්ව යාමට පෙර විදේශ කටයුතු අමාත්‍යාංශයේදී අද දෙරණ වෙත විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන්නා. How would you term future relations of Sri Lanka and the United States will be given this crucial visit in Sri Lanka? We talked a lot about American private businesses investing here, not only those that are here today investing more, but new opportunities in agricultural and renewable energy and technology, lots of opportunities for the Sri Lankan people. Look, Sri Lanka will have to do its part. It's got to be welcoming. It's got to have the rule of law and transparency so that American investors will want to come here. But I'm confident that we'll deliver on that. And when we do, it'll be good for the American companies who come here, but it'll be really good for the people of Sri Lanka. There'll be jobs and opportunity and wealth creation and all the things that democracies in the private sector can do, like in a way that authoritarian regimes simply can't. Also, Mr. Secretary, recent comments by Deputy Assistant Secretary Dean Thompson urging Sri Lanka to make difficult but necessary decisions to secure its economic independence for long-term prosperity as Sri Lanka's largest trading partner. What exactly are these difficult decisions or choices that the US expects Sri Lanka to take? Yeah, I know precisely the things that Sri Lanka needs to do, but more importantly, the Sri Lankan people know. And the Sri Lankan leadership. Look, this isn't about America imposing its vision on Sri Lanka. Quite the opposite. It is Sri Lanka sharing with America the things that we can do to make life better for the Sri Lankan people here. Those are the choices we hope that Sri Lanka's government makes. When it does, there'll be opportunity, there'll be good partnerships, not only with the United States, but with the other democracies in the region. Those are the things that will make life better for the Sri Lankan people, not a history where you have other countries show up and put huge debt
on the country and impose huge burdens on the country. And when they come here, don't show up with the private sector and don't hire Sri Lankans. Does this mean the US will respect Sri Lanka's wishes to remain a neutral country and not be entangled in the geopolitical power play? Well, it's about choices. Every country makes choices. The choices will be, do you want democracy and freedom? I'm confident that the Sri Lankan leadership does exactly want that. And when you choose those things, you end up with different kinds of partners. In terms of the MCC agreement, Sri Lanka missed the deadlines twice. The United States is still talking about it. What will happen if the government, if it is politically challenging for the Sri Lankan government to enter into the MCC agreement? Yeah, I think it's one of many things that's been proffered. If it doesn't make sense for Sri Lanka, the Sri Lankans will choose not to accept that. The relationships, the strands, the depth and complexity of our relationship far exceeds any one transaction or any one opportunity. There'll be plenty. We'll work closely on them alongside the Sri Lankan government. How will the United States work with Sri Lanka in order for Sri Lanka to work on its accountability commitments, and also about Sri Lankan Army Chief Lieutenant General Shavendra Silva, who's banned from the United States? Have these come under discussion? Yeah, we talked about all of this today. Look, we have a set of legal requirements in the United States. We apply them even-handedly. We try to get the facts exactly right. We do that in every case. As for accountability, I talked to the president about this. I talked with the foreign minister too. I'm confident that the Sri Lankan people want accountability and justice, and that these leaders are intent on delivering them. We'll help where we can. Ultimately, we can provide some technical assistance. We can certainly work with them in international fora to deliver on these ideas of reconciliation and accountability. But it will be ultimately Sri Lankan leadership and the Sri Lankan people which will have to work on this. It's important. We hope that your country gets this right. One last question, Secretary Pompeo. China is playing an increased role in Sri Lanka, India too, and the US offers SOFA, MCC. What else is on the table? What America offers almost always is companies and private investment, partnerships and friendship. That's how we roll in the United States. We won't show up with state-sponsored enterprises. We won't show up with debt packages that a country can't possibly repay. We won't attempt to use that debt to extort actions by the government. No, we want what the Sri Lankan people want, the chance to thrive, the chance to have real opportunity, the chance to travel around the world and to make a better life for each of them and for their families. Those are two very different models. One is the model for democracy and freedom. The other is a tyrannical authoritarian model. We're convinced that the people of Sri Lanka will make the right choices for themselves. Thank you very much for your time. Thank you, ma'am. Thanks for having me on. The Big Story. Safeguard hand sanitizer නවතම නිෂ්පාදන පෙළ නීරෝගිමත් දිවයකට. මේ අතර ශ්‍රී ලංකාවේ කුමන ආණ්ඩුවක් පැවතියද වෙළඳ හවුල්කාර රටවල් සමග ભેදයකින් තොරව ගනුදෙනු කිරීමට සිදුවන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුලු ගුණවර්ධන මහතා පවසනවා. එමෙන්ම තවත් පාර්ශව රැසක් ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ මෙරට සංචාරය සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඒ ආපු රාජ්‍ය ලේකම් හිටපු CID ඔත්තුකාරයෙක්. මේක බොහොම භයානකයි. අපිට පොඩි සැකයක් ඇති වෙලා තියෙන නිසා වහාම කරපු සාකච්ඡාව එලි කරන්න කියන එකයි අපේ ඉල්ලීම. වර්තමාන රජය මීට පෙර මේ රටේ ජනතාවත් එක්ක එකඟ වෙච්ච ගිවිසුමක් තියෙනවා. මොනම හේතුවකටවත් මේ MCC කියන ගිවිසුම ගැන සාකච්ඡාවක් කරන්නේ නැහැ කියන කාරණාව රටේ ජනතාවට කිව්වා. මේ රාජ්‍ය නායකයාගේ හදිසි පැමිණීම හරහා නිර්මාණය වෙන්නේ කුමන තත්ත්වයක්ද කියන එක පැහැදිලි කරලා නැහැ. ඒ නිසා අපි හිතනවා රජය විශේෂයෙන්ම මේ ගැන ප්‍රකාශයන් කිරීම වඩා වැදගත්. නෑ රජය දන්නෙත් නැහැ. අපිට කියලාත් නැහැ. අපි අහුවා අපේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරුන්ගෙන් මොකටද එන්නේ? නෑ නිකන් ඇවිල්ලා අපි අතරේ තියෙන සහයෝගය ගැන කතා කරලා යන්නයි කියලා තමයි කිව්වේ. නමුත් එයා ඇවිල්ලා කරන යෝජනාව එයාගේ විමසීම් කුමක්ද කියන එක අනුව තමයි අපි එයාට උත්තර දෙන්නේ. ඔබතුමා කිව්වා MCC අත්සන් කරන්නේ නැහැ කියලා. වැරදිලාවත් නැහැ. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමාට එරෙහිව ශවෙන්ද්‍ර සිල්වා හමුදාපතිතුමාට එරෙහිව ඒ ඇතුළු තවත් ආරක්ෂක අංශයේ ගණනාවකට එරෙහිව ගමන් තහංචියක් ඇමරිකා එක්සත් ජනපදයේ පනවලා තිබෙනවා. ඒ නිසා රජය මේ අවස්ථාව උපයෝගී කරගෙන ඒ කරුණු කාරණා පිළිබඳව සාකච්ඡා කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ එක්කම චීන කිව්වා
ලංකාව ඉක්මනින් පැත්තක් තෝරගන්න ඕන කියලා. අපිට පේනවා දැන් මේ දූපත ඇතුලේ චීනයත් එක්සත් ජනපදයේ දෙපැත්තට වචන හෝ උමාරු කිරීමකින් නතර වෙන්නේ නැහැ මේ ක්‍රියාවලිය. මේක පැහැදිලිවම යුද අර්බුදයක් කරා තමයි ගමන් කරමින් තියෙන්නේ. මා හිතන නොබෙදි පිළිවෙතක් අනුගමනය කරන කිසිදු රාජ්‍යයකට මෙවැනි ප්‍රකාශ කර එන කෙනෙක් පිළිගත යුතුද? එහෙනම් මුණ ගැහෙන කලින්ම ජනාධිපතිතුමා මොකද කරන්නේ? අපි ඕනෑම රටක් එක විවෘත සාකච්ඡාවට කැමති. අපේ අදහස්, ඔවුන්ගේ අදහස් අපි වමාරු කරගෙන අපි තීන්දුව වලට එළඹෙන්න කැමති. නමුත් ඇමරිකන් එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුව විසින් ලංකාවේ සංචාරය පිළිබඳ කරන ලද මේ ප්‍රකාශය අපි හෙලා දකින්න. මේ පටන් ගන්න ඕන ඉතින්. එහෙනම් අපිට නොබෙදි කිව්වට මේ ප්‍රකාශ වලින් පෙන්눔 කරන්නේ යටත් කියන එක. ජනතාවට අහිතකර වෙන කිසිදු ගිවිසුමක් අත්සන් කරන්නේ නැහැ කියන සහතිකයේ ජනාධිපතිතුමා රටට දීලා තියෙනවා. ඒ නිසා ඒ ගැන කිසි සැකයක් අපිට ඇත්තේ නැහැ. චීනයෙන් එකට නිවේදනයකුත් නිකුත් කරලා තියෙනවලු මේක ලංකාව බය කරන්න ආවයි කියලා. ඇමරිකා එක්සත් ජනපදය හා චීනය අතර වෙළඳ යුද්ධයක් පවතිනවා. ඒ වෙළඳ යුද්ධය යටතේ අපිට ඒ අදාළ නොවනවා. මක්නිසාද ඇමරිකා එක්සත් ජනපදය තමයි අපේ ප්‍රධාන වෙළඳ හවුල්කරු. ඊළඟට ඉන්දියාව, ඊළඟට චීනය මේ රටවල් සියල්ල සමග නොබෙදි පිළිවෙතක් මත ලංකා ආණ්ඩුවට ගනුදෙනු කරන්න සිද්ධ වෙනවා. කාගේ රජයක් තිබුණා. බස්නාහිර පළාතට හෙට මධ්‍යම රාත්‍රියේ සිට නොවැම්බර් 2 වෙනිදා අලුයම 5 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය පනවන බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. කෙසේ වෙතත් දැනට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට එය නොවැම්බර් 2 වෙනිදා ඉවත් වන්නේ නැහැ. මේ අතර බස්නාහිර පළාතට తాවකාලිකව ඇඳිරි නීතිය පනවා ඇති බැවින් සති අන්තයේදී එම පළාතෙන් පිටතට නොයන ලෙස යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ වනට ගම්පහ දිස්ත්‍රික්කයටම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පවත්වාගෙන යනු ලබනවා. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 21කටත් කළුතර දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 5කටත් නිරෝධායන ඇඳිරි නීතිය පවත්වාගෙන යනු ලබනවා. ඒ වගේම හෙට 29 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට සඳුදා උදෑසන 5 දක්වා බස්නාහිර පළාතටම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පවත්වාගෙන යෑමට කටයුතු සිදු කරනු ලබනවා. දැනට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවලට සඳුදා නැත්නම් දෙවෙනිදා උදෑසන 5න් පසුවත් තවදුරටත් එම නිරෝධායන ඇඳිරි නීතිය පවත්වාගෙන ලබන සිකුරාදා දිනේදී බස්නාහිර පළාතට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධහල් හෙට උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා විවෘතව තැබෙනවා. නොවැම්බර් 2 වෙනිදායින් පසුව මීට පෙර ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ආහාර ද්‍රව්‍ය වෙළඳසැල් සහ ඖෂධහල් සතියකට දින 2ක් විවෘතව තැබෙනු ඇති. මේ අතර ගත වූ දිනය තුලදී COVID-19 වෛරස ආසාදිතයින් 457ක් හඳුනා ගැනුණා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ ඉන් 447ක් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ආශ්‍රිතයින් වන අතර සෙසු 10 දෙනා නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනා ගැනුණු බවයි. ඒ සමග මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර 5398ක් දක්වා ඉහළ ගියා. ඉන් 1041ක් මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලා සේවකයින් වන අතර ඉතිරි 4357 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින්. ඒ සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 8870ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් 4776 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුව වූ සංඛ්‍යාව 4075ක්. දවසකට මරණ 3ක් කවදාවත් අපේ වෙලා තිබුණේ නැහැ පහුගිය අවස්ථාවවලදී. මේක යම් බැරෑරුම් තත්ත්වයක් විදිහට අපි හැමෝම විග්‍රහ කළ යුතුයි. විශේෂයෙන්ම අවදානම් කණ්ඩායම රැක බලා ගන්න ඉදිරියේදී අපි හරි ක්‍රියාමාර්ග වලට ගියේ නැත්නම් මරණ සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස ඉදිරි මාස දෙක ඇතුළත වැඩි වෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා. ඒ තත්ත්වය දැනටත් අපිට වළක්වා ගත හැකි මට්ටමේ තමයි තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම රජයේ වෛද්‍යාරික සංගමයේ විදිහට සෞඛ්‍ය බලධාරීන් ඉල්ලනවා මේ ප්‍රදේශයේ තියෙන අවදානම් සම්බන්ධයෙන් නියම අවදානම ජනතාවට ලබා දෙන්න. එතකොට තමයි ජනතාව වගකීම් සහගතව හැසිරෙන යම් පෙළඹීමක් ඇති වෙන්නේ. මේ අතර කහවත්ත මාතම්පේ මාළු වෙළඳ මධ්‍යස්ථානයේ තවත් ව්‍යාපාරිකයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ රාත්‍රියේ හඳුනා ගැනුණා. පැලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ආශ්‍රිතයෙක් වන ඔහු ඊයේ රාත්‍රියේ රෝහල්ගත කෙරුණා. ආසාදිතයාගේ පුත්‍රයා අද උසස් පෙළ විභාගයට පෙනී සිටීම නිසා ඔහු වෙනුවෙන් ගොඩකවැල කුලරත්න මධ්‍ය මහාවිද්‍යාලයේ පිහිටි විභාග මධ්‍යස්ථානයේ සෞඛ්‍ය ආරක්ෂිතව විශේෂ ස්ථානයක් සකසා දී තිබුණා. මේ අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට මාළු මිලදී ගැනීමට ගිය පානදුර නගර සභාවේ නගරාධිපතිවරයාගේ රියදුරටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. සෞඛ්‍ය අංශ පැවසුවේ මොහු පසුගිය දිනක පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට මාළු මිලදී ගැනීමට ගොස් ඇති බවයි. ඒ අනුව පානදුර නගර සභාවට ඇතුළු වීම හා පිටවීම తాවකාලිකව නවතා දමා තිබෙනවා.
මේ අතර වාද්දුවේ පදිංචි යුද හමුදා සිවිල් සේවකයෙකුටද වෛරසය ආස්ථාදනය වී තිබෙනවා. රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ ඔහු වෙනත් ස්ථානයකින් PCR පරීක්ෂණ සිදු කර එය නොදන්වා සුළු අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කළුතර නාගොඩ රෝහලට පැමිණ ඇති බවයි. එහිදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග වෙනත් රෝහලකට යොමු කොට ඔහු රැඳී සිටි වාට්ටුව විෂ බීජ හරණයට ලක් කෙරුණා. සෞඛ්‍ය අංශ පැවසුවේ මොහුට වෛරසය ආසාදනය වූ ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බවයි. මේ අතර බේරුවල හා කළුතර ප්‍රදේශවල පදිංචිකරුවන් සිව්දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙනවා. සෞඛ්‍ය අංශ පැවසුවේ ඔවුන් සියලු දෙනාම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතයින් 35ක් ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා. මේ අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය හා සම්බන්ධ වූ කෑගල්ලේ 30 දෙනෙකුගේ PCR පරීක්ෂණ පසුගිය 26 වෙනිදා සිදු කළ අතර ඉන් 8 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව අද තහවුරු වුණා. ඔවුන් අලපලාබල, කරුණුපල, උඳුගොඩ, මීදනිය හා අමන්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්. මේ අතර කොත්මලේ පූඩලු ඔය පදිංචිකරුවෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. සෞඛ්‍ය අංශ පැවසුවේ ඔහුගේ ආශ්‍රිතයන් සිටින පවුල් 5ක් නිරෝධායනයට යොමු කළ බවයි. මේ අතර හැටන් කොටගල නගරේ පදිංචි පුද්ගලයෙකුට COVID-19 වෛරසය ආසාදනය වීමත් සමග පසුගියදා ඔහු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කෙරුණා. ඔහු පෑලියගොඩ ආශ්‍රිතයෙක් වන අතර එම පුද්ගලයා වෛරසය ආසාදනය වී ඇති බවට දැනගැනීමට පෙර ප්‍රදේශයේ පිහිටි බත්පැන් අලෙවිසැල් දෙකකට ගොස් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරගෙන තිබෙනවා. ඒ අනුව එම බත්පැන් අලෙවිසැල් දෙක අද මුද්‍රා තබා එහි සේවකයන් නිරෝධායනයට යොමු කෙරුණා. මේ අතර වැලිමඩ සාප්පුකඩේ ප්‍රදේශයේ මාළු වෙළඳ සැලකට මාළු ප්‍රවාහනය කළ පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වී තිබෙනවා. සෞඛ්‍ය අංශ පැවසුවේ ඔහු කුඩාවැල්ල හා පෑලියගොඩ යන ප්‍රදේශවලට මාළු රැගෙන ඒම සඳහා ගොස් ඇති බවයි. 61 හැවිරිදි අදාළ පුද්ගලයා ප්‍රදේශයේ පිහිටි මත්පැන් අලෙවිසැලකට ගොස් මත්පැන් විලදීගෙන ඇති බවද සෞඛ්‍ය අංශය සඳහන් කළා. මේ අතර කොටගල වටගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔහු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ සේවකයෙක්. ඔහුගේ ආශ්‍රිතයන් සිටින පවුල් 10ක් නිරෝධායනයට යොමු කෙරුණා. මේ අතර ගම්පොළ, උලපනේ උඩුගම, කුරුදුවත්ත පැල්ලපිටිය හා කුරුදුවත්ත 12 භාග යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් 3 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. සෞඛ්‍ය අංශ පැවසුවේ ඉන් 2 දෙනෙකු මාළු ව්‍යාපාරිකයන් බවයි. මේ අතර කලවාන අයගම ප්‍රදේශයේ පළමු COVID-19 වෛරස් ආසාදිතයා වාර්තා වීමත් සමග ඇය රෝහල්ගත කෙරුණා. මීට පෙර එම කාන්තාව මීපේ ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන බවට වාර්තා වූවද සෞඛ්‍ය අංශ තහවුරු කළේ ඇය සේවය කර ඇත්තේ පාදුක්ක මීගොඩ ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක බවයි. එසේම මාළු මිලදී ගැනීමට පෑලියගොඩට ගිය ජාඇල සහ කඳාන ප්‍රදේශවල වෙළඳුන් සහ පාරිභෝගිකයින් 73 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග ඊයේ රාත්‍රියේ ඔවුන් රෝහල්ගත කෙරුණා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය අංශ පෙන්වා දුන්නේ මාළු ආහාරයට ගැනීමට අනියත බියක් ඇති නොකරගත යුතු බවයි. මාළුවාගේ ඇතුලේ එහෙම වෛරසය තියෙන්න හේතුවක් නැහැ. නමුත් පිට ගෑවිලා තියෙන්න පුළුවන්. රෝගේ තියෙන පුද්ගලයෙක් මේ අයිස් පරිහරණය කරලා ඒ අයිස් වල හෝ මාළුවාගේ ගෑවිලා හරි එහෙම තියෙන්න පුළුවන්. තමන්ගේ ගෙදර ශීතකරණේ මාළු තියෙනවා නම් මං හිතන්නේ හොඳම දේ තමයි ඒ මාළු පිරිසිදු කරනකොට මාස්ක් එකක් දාලා ඒ මල්ල ශීතකරණයෙන් එළියට ගන්න ඕනි. ඊට පස්සේ සාමාන්‍යයෙන් සෙන්ටිග්‍රේඩ් 60ට ඒ උෂ්ණත්වය විනාඩි 10ක් 15ක් මේක තිබ්බනම් ඒ වෛරස් විනාශ වෙලා යන්න පුළුවන්. ඒ වගේම ඒ අධිශීත කරන කොටසේ වෙනත් ආහාර තියන්න යන්න එපා. ඊට පස්සේ ඒ මාළු පිරිසුදු කරන අවස්ථාවේදී කොයිලාවකවත් නාය, කට, මූණ, ඇස් අල්ලන්න එපා. මාළු ඉව්වට පස්සේ කිසිම බයක් වෙන්න දෙයක් නැහැ. උයපු මාළු කන්න පුළුවන්. මේ මොහොත වෙන විට සෞඛ්‍ය සේවාවට නැත්නම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ආසාදිතයන් පසුවස හඹා යාමේ ගැටලුවක් තිබෙනවා. ඔවුන්ගේ වචනෙන් කිව්වොත් ගිලිහැමින් පවතිනවා කියලා. අපි ඔය කියන ප්‍රමාණය ගිලිහීමකට ලක් වෙලා නැහැ. හැබැයි එහෙම සිද්ධ වෙන්නේ මේ රෝගීන් මහා පරිමාණයෙන් ඉතා සුළු කාලයකදී වැඩි වුණොත්, ඒ වගේම රෝගීන්ගේ සංඛ්‍යාව මහා පරිමාණයෙන් ඉතා සුළු කාලයකින් වැඩි වුණොත් මේක වෙන්න පුළුවන්. This is a news alert from Ava Verana 24. මෙන්න දැන් ලැබුණු පුවතක්. අද පස්වරුවේ තවත් COVID-19 ආසාදිතයන් 211ක් අලුතින් හඳුනාගෙන තිබෙනවා. යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ ඉන් 202ක් ආසාදිතයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් වන අතර ඉතිරි 9 දෙනා නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගත් බවයි.
ඒ අනුව මෙරට සමස්ත COVID-19 වෛරස් ආසාදිතයන් ගණන 9081ක් දක්වා ඉහළ ගියා. එම පුවත නැවතත්. අද පස්වරුවේ තවත් COVID-19 ආසාදිතයන් 211ක් අලුතින් හඳුනාගෙන තිබෙනවා. යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ ඉන් 202ක් ආසාදිතයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් වන අතර ඉතිරි 9 දෙනා නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගත් බවයි. ඒ අනුව මෙරට සමස්ත COVID-19 වෛරස් ආසාදිතයින් ගණන 9081ක් දක්වා ඉහළ ගියා. This is a news alert from Ava Verana 24. සිය නිවස තුළම නිරෝධායනයට යොමු කර සිටින පවුල්වලට සති 2කට ප්‍රමාණවත් ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ මල්ලක් ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා. අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රමාණවත් පරිදි බෙදා හැරීමට පියවර ගන්නා බැවින් අනවශ්‍ය ලෙස තොග රැස් කිරීමෙන් වළකින ලෙස යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ආර්ථික පුනර්ජීවන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේ සාකච්ඡාවක් පැවැත්වුණා. උද්ගතව ඇති තත්ත්වය හමුවේ අත්‍යවශ්‍ය සේවා කාර්යක්ෂමව විධිමත්ව සහ අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගැනීම පිළිබඳව එහිදී සාකච්ඡා කර තිබෙනවා. විදුලිය, ජලය, ඉන්ධන, ගෑස් ප්‍රවාහනය, සෞඛ්‍ය ඇතුළු ජනතාවට අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව ලබා දීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙස මෙම ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබුවා. එමෙන්ම නිවෙස්වල නිරෝධායනයට යොමු කර ඇති පවුල් සඳහා සති 2කට සරලන පරිදි බඩු මල්ලක් ලබා දීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කෙරුණා. සතියක් පුරා සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙන ප්‍රදේශ සඳහා රුපියල් 5000ක මුදලක් ලබා දීමටද තීරණය කර තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ නිරෝධායන පවුල් 4,84,000කට කෝටි 242ක් අවශ්‍යයි. ඒ කෝටි 242 ලබා දෙන්න මේ වෙනකොට අවසරය මුදල් අමාත්‍යාංශය හරහා ලබා දීලා තියෙනවා. 8 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට ඇඳිරි නීතියට ලක්වුණු ප්‍රදේශවල ජනතාවට දෙවනි අදියර යටතේ මේ මුදල් ලබා දෙන්න කටයුතු කරනවා. හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පැනවීමට රජයගත් තීරණයත් සමග කොළඹ ජනතාව අද පස්වරුවේ භාණ්ඩ මිලදී ගැනීම සඳහා වෙළඳසැල්වලට මෙලෙස රැස්ව සිටියා. ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ජනතාවට අවශ්‍ය ඖෂධ නිවෙස්වලටම ගෙන ගොස් ලබා දෙන්නයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඖෂධ ශාලා හිමියන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඒ අවස්ථාවේදී ඔබට ඇඳිරි නීති බලපත්‍ර පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒ සඳහා ඔබට ඉදිරිපත් කළ හැකි අප විසින් නිකුත් කර ඇති ඖෂධ ශාලා බලපත්‍ර, ඖෂධ ප්‍රවාහන බලපත්‍ර. ඇතැම් ප්‍රදේශවල ඇඳිරි නීතිය පැනවුවත් උසස් පෙළ සිසුන්ට එළඹෙන සෙනසුරාදා විභාග මධ්‍යස්ථානවලට පැමිණීමට බාධාවක් නැතයි විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා පවසනවා. 31 වන සෙනසුරාදා දිනේ ගිණුම්කරණය විෂය ඒ වගේම අරාබි, චීන මේ විෂයන් වල දෙවෙනි පත්‍රය ක්‍රියාත්මක වෙන උදේවරුවේ, එසේම සවස්වරුවේ ශ්‍රී ලංකා ඉතිහාසයේ පළවෙනි පත්‍රය සහ මැලේ දෙවෙනි පත්‍රය ක්‍රියාත්මක වෙනවා. ඇඳිරි නීතිය පනවා තිබුණා වුණත් බස්නාහිර පළාතේ ඒ විභාග මධ්‍යස්ථාන කරා යන සියලුම විභාග අපේක්ෂකයින්ටත් එසේම විභාග කාර්ය මණ්ඩල සඳහාත් මෙම ඇඳිරි නීතිය බාධාවක් වෙන්නේ නැහැ. පසුගිය දින 7 තුළ ලොව පුරා කොවිඩ් ආසාදිතයන් මිලියන 3කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ මෙය කොවිඩ් වසංගතයේ ආරම්භයෙන් පසුව විශාලතම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වූ සතිය බවයි. පසුගිය සතිය හා සසඳන විට යුරෝපයේ දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව 40%කින් පමණ ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. පෙර සතියට සාපේක්ෂව දෛනික ආසාදිතයින්ද 3/1කින් වැඩි වී ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශිකා මාග්‍රට් හැරිස් පැවසුවේ ප්‍රංශය, ස්පාඤ්ඤය, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය සහ රුසියාව වැනි රටවල් වලින් ආසාදිතයින් බහුතරයක් වාර්තා වී ඇති බවයි. ආසාදිතයින් සීග්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් ඉදිරි සති කිහිපය තුළ ස්විට්සර්ලන්තයේ රෝහල් ඇඳන් සහ දැඩි සත්කාර ඒකක පහසුකම් නොමැතිවීමේ අවදානමක් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. COVID-19 වසංගතය පැතිරීමේ අවදානම බහුල වූ මාර්තු මැද භාගයට වඩා එරට රෝහල් ගතවීම හා මරණ කැපී පෙනෙන අයුරින් ඉහළ ගොස් ඇති අතර වෛරස පැතිරීම මැඩපැත්වීම සඳහා හොඳම විකල්පය වන්නේ රට වසා දැමීම බව ස්විට්සර්ලන්ත කොවිඩ් කාර්යසාධක බලකායේ ප්‍රධානියා පවසනවා. ඕස්ට්‍රේලියාව තුළ කොවිඩ් දෙවැනි රැල්ල පැතිරීමේ කේන්ද්‍රය බවට පත් වූ වික්ටෝරියා ප්‍රාන්තයේ අගනගරේ වන මෙල්බර්න් දින 110කට අධික කාලයක් වසා දමමින් පනවා තිබූ දැඩි සීමා ඊයේ මධ්‍යම රාත්‍රියෙන් ඉවත් කෙරුණා.
කොවිඩ් පාලනය කිරීම අත්හරින බවට ඇමරිකාව ඊයේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර තිබූ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්‍රස් ඇඩ්හනම් අද ප්‍රකාශ කළේ වෛරසය පාලනය කිරීම අත්හැරීම භයානක තත්ත්වයක් බවයි. ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන අද වන විට 4,42 ලක්ෂය ඉක්මවා තිබෙනවා. ලැයිස්තුවෙන් දෙවන ස්ථානයට අසල්වැසි ඉන්දියාව පත්ව ඇති අතර ආසාදිතයින් 54,40,000 ඉක්මවා වාර්තා වන බ්‍රසීලය දෙවැනි ස්ථානයේ පසුවනවා. පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරමාලාව එල්ල කළ ත්‍රස්තවාදීන් සැරසැරු ස්ථාන පිළිබඳ තවත් CCTV දර්ශන රැසක් පාස්කු ජනාධිපති කොමිසමේදී ඊයේ අනාවරණය වුණා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්න අවස්ථාවේදී ජනාධිපති කොමිසම ඊයේ දිනේ පළමුවෙන් සාක්ෂි විමසුවේ සහරන් හෂීම් ඇතුළු ස්වයංඝාතක බෝම්බකරුවන් ආරක්ෂක නිවසක් ලෙස භාවිත කළ පාන්දුර සරික්කම්බුල්ල පරත්තපාර ප්‍රදේශයේ කුලී නිවසේ හිමිකරුගෙන්. නිවසේ හිමිකරු ASM ඉල්හම් මහතා ප්‍රකාශ කළේ නිවස කුලියට ගැනීමට ඉදිරිපත් වූ පුද්ගලයා තමන් පාවහන් වෙළඳාමේ නිරත වන බවත් තමන් සහ මිතුරෙකුද දරුවන් තිදෙනෙකු සහ බිරින්දෑවරුන්ද මෙම නිවසේ පදිංචි වීමට බලාපොරොත්තු වන බවට සඳහන් කළ බවයි. ඒ අනුව 2019 පෙබරවාරි මාස 13 වනදා මාසකට රුපියල් 40,000 බැගින් මාස 12ක් සඳහා රුපියල් 4,80,000ක මුදලක් මූලික ගෙවීමක් ලෙස ලබා ගැනීමෙන් මොහමඩ් අසාම් මොහමඩ් මුබාරක්ට නිවසේ යතුර බාර දුන් බව නිවසේ හිමිකරු කියා සිටියා. නිවස කුලියට දීමෙන් මාසකට පසු අවස්ථා දෙකකදී තම නිවස නිරීක්ෂණය කිරීම සඳහා ගිය විට මොහමඩ් මුබාරක් නිවසේ නොසිටි බවත් නිවස කුලියට ගැනීමේ ගිවිසුමේ සාක්ෂිකරු ලෙස අත්සන් කළ රිස්කාන් පමණක් දෙවියන් යදමින් සහ විවේකීව නිවසේ රැඳී සිටි බව සාක්ෂිකරු මෙහිදී කොමිසම හමුවේ පැවසුවා. නිවසේ හිමිකරු පැවසුවේ පාස්කු ප්‍රහාරය එල්ල වූ දින පස්වරු 4ට පමණ ප්‍රදේශයේ වෙළඳසැලක් අසල සිටි තමන් වෙත පැමිණි මුස්ලිම් තරුණයෙකු ඉල්හම් උඹේගේ හමුදාවෙන් වට කරලා දූපන් යනුවෙන් ප්‍රකාශ කළ බවයි. කෙසේ වෙතත් එම අවස්ථාවේ තම නිවසට ගොස් එහි හිමිකරු තමන් බවට පැවසූ බවත් පසුව සිය පෞද්ගලික නීතිඥවරයා හමුවේ නිවස කුලියට දීමට අදාළ නෛතික ලේඛන අදාළ නිලධාරීන්ට ඉදිරිපත් කළ බවත් සාක්ෂිකරු වැඩිදුරටත් කියා සිටියා. ඉන් අනතුරුව කොමිසම සාක්ෂි විමසනු ලැබුවේ මෙම නිවස සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙය වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලිනි දිසානායක මහත්මියගෙන්. එහිදී අදාළ නිලධාරණිය ප්‍රකාශ කළේ ප්‍රහාරයට පසුදින මෙම නිවසට ගිය තමන්ට බයිසිකල් බෝල ඇතුළත් පෙට්ටි කිහිපයක්, බැටරි සහ බැටරි පෙට්ටි කිහිපයක්, පරිපත සටහන් කිහිපයක්, බ්ලීචින් පවුඩර් යයි සඳහන් කළ විශාල බූලියක් ඇතුළු ද්‍රව්‍ය කිහිපයක් හමු වූ බවයි. නිවසේ තිබූ බිල්පත් ඔස්සේ සිදු කළ විමර්ශනවලදී බෝම්බකරුවන් ආගිය ස්ථාන රැසක් අනාවරණය කර ගැනීමට හැකි වූ බව එම නිලධාරණිය ප්‍රකාශ කළා. ඒ අනුව 2019 අප්‍රේල් මාස 10 වනදා ගොරකාණ ප්‍රදේශයේ සුපිරි වෙළඳ සංකීර්ණයෙන් භාණ්ඩ මිලදී ගැනීම සඳහා ත්‍රස්තවාදීන් දෙදෙනෙකු ඊට ඇතුළු වන ආකාරය ආරක්ෂක කැමරාවල මෙලෙස සටහන්ව තිබෙනවා. පොස්වරු 8:17ට පමණ එම සංකීර්ණයට ඇතුළු වන්නේ කටුවපිටියේ ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ අච්චි මුහම්මදු හස්තුන් සහ කිංස්බරි හෝටලයට ප්‍රහාරය එල්ල කළ මොහමඩ් අසාම් මොහමඩ් මුබාරක්. එමෙන්ම ඔවුන් දෙදෙනා අප්‍රේල් 11 වනදා බත්තරමුල්ල වෙළඳසැලකට ගොස් භාණ්ඩ මිලදී ගැනීමක්ද සිදු කර තිබෙනවා. සාක්ෂි දුන් නිලධාරණිය ප්‍රකාශ කළේ එම ත්‍රස්තවාදීන් ඒ දින ලීටර් 50 ප්‍රමාණයේ බැක්පැක් 10ක් එම වෙළඳසැලෙන් මිලදීගෙන ඇති බවයි. ඊට අමතරව බෝල කිහිපයක්, පාවහන්, අවුකණ්ණාඩි, ටී-ෂර්ට් ඇතුළු රුපියල් 76,650ක වටිනාකමකින් යුතු භාණ්ඩ 36ක් ඔවුන් මෙහිදී මිලට ගෙන තිබෙනවා. සාක්ෂිකාරිය ජනාධිපති කොමිසමට ප්‍රකාශ කළේ කිංස්බරි හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බේ පුපුරවාගත් මොහමඩ් අසාම් මොහමඩ් මුබාරක් අදාළ භාණ්ඩ මිලදීගත් වෙළඳසැලේ ලොයල්ටි කාඩ් පත හිමි පාරිභෝගිකයෙක් බවයි. එසේම තවත් බිල්පතකට අඩුව හස්තුන් සහ මුබාරක් පසුගිය වසරේ අප්‍රේල් මාස 18 වෙනිදා ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයන් පමණක් ගනුදෙනු කරන වෙළඳසැලකට ගොස් රුමාල් අම්ජාඩ් නමින් හඳුන්වන මුස්ලිම් ජාතික පිරිමි පුද්ගලයන් පළඳින ෂෝල් පළඳන 8ක් මිලදීගෙන තිබෙනවා. ඒ දින පස්වරු 2:09ට වෙළඳසැලට ඇතුළු වන ඔවුන් එහි ගත කළ කාලය මිනිත්තු 21ක්. හස්තුන් සහ මුබාරක් එලෙස මිලදී ගන්නා රුමාල් අම්ජාඩ් නැමැති පළඳන පාස්කු ප්‍රහාරයට පෙර දින ගල්කිස්ස මහල් නිවාස සංකීර්ණයේ ත්‍රස්තවාදීන් විසින් කරන ලද වීඩියෝ පටිගත කිරීමේදී පැළඳ සිටින අයුරුයි මේ. එසේම පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව එල්ල කළ ස්වයංඝාතක බෝම්බකරුවන් ප්‍රහාර සඳහා පිටත්තු ගොස් ඇත්තේද පරත්තපාරේ පිහිටි මෙම නිවසේ සිට බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරිනිය පැවසුවේ සහරන් හෂීම් සහ මොහමඩ් ඉබ්‍රාහිම් ඉල්හාම් අහමඩ්
අප්‍රේල් 20 වන දින පස්වරු 7:13ට පමණ පානදුර නිවසෙන් පිටත්ව ගාලුපාර ඔස්සේ පැමිණ පස්වරු 7:57ට පමණ ශංග්‍රීලා හෝටලයට ඇතුළු වී ඇති බවයි. එසේම සිනමන් ග්‍රෑන්ඩ් හෝටලේ බෝම්බ ප්‍රහාරක මොහමඩ් ඉබ්‍රාහිම් ඉන්සාෆ් අහමඩ් සහ කිංස්බරි හෝටලේ බෝම්බ ප්‍රහාරක මොහමඩ් අසම් මොහමඩ් මුබාරක් අප්‍රේල් මාස 20 වන දින පස්වරු 8:12ට පරත්තපාර නිවසින් පිටත්ව තම ඉලක්ක වූ හෝටල් වෙත ළඟා වී ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. මේ අතර COVID-19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් රට තුළ උද්ගත වී ඇති වාතාවරණය හමුවේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීමේ කටයුතු තාවකාලිකව නැවැත්වීමට කොමිසම ඊයේ තීරණය කළා. නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල අපහසුතාවයට පත්ව සිටින ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දෙමින් මනුස්සත් දෙරණ ඩයලොග් ආයතනයේ එක්ව ආරම්භ කළ විශේෂ ක්‍රියාන්විතය සිවන දිනටත් අද ක්‍රියාත්මක කෙරුණේ ගම්පහ දිස්ත්‍රික්කය ආවරණය කරමින්. COVID-19 ව්‍යාප්තිය නිසා පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් අසරණ වූ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩපිළිවෙලක් මනුස්සත් දෙරණ සහ ඩයලොග් ආයතනයේ එක්ව ආරම්භ කළා. යනු එම වැඩසටහන අද සිවන දිනටත් ක්‍රියාත්මක කෙරුණේ ගම්පහ කිරිඳිවැල ප්‍රදේශය ආවරණය කරමින්. ජනතාව බොහොම අපහසුතාවයකට පත් වෙලා ඉන්න අවස්ථාවේ මනුස්සත් දෙරණත් ඩයලොග් ආයතනයත් මේ ප්‍රදේශයේ ජනතාවට කරු මේ උදව් උපකාරය අපි බෙහෙවින්ම අගය කරනවා. මනුස්සත් දෙරණ මෙම විශේෂ සහන ක්‍රියාන්විතය ඩයලොග් සමග එක්ව ඉදිරියටත් සිදු කරනවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක්. මීගමුව කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් රුපියල් කෝටියකට වැඩි වටිනාකමින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 1 ග්‍රෑම් 60ක් සමග පුද්ගලයෙක් මීගමුව කුරණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මද්‍රව්‍ය සමග අත්අඩංගුවටගත් කාන්තාවන් දෙදෙනෙකුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලින් අනාවරණ වූ තොරතුරු මතයි. ගාල්ල මහමූදර ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 10ක් සමග සිව්දරු මවක් අත්අඩංගුවට ගැනීමට ගාල්ල පොලිස් දූෂණ මර්දන ඒකකය ඊයේ කටයුතු කළා. හෙරොයින් ග්‍රෑම් 165ක් සමග කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමින් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පිළියන්දල පොලිසිය අද සමත් වුණා. ප්‍රශ්න කිරීම්වලදී හෙළිවුණේ වැලිකඩ බන්ධනාගාරයේ සිරගතව සිටින අයෙක් මෙම හෙරොයින් ජාවාරම මෙහෙයවන බවයි. තලවකැලේ ලිඳුල නගර සභාවේ සභාපති අශෝක සේපාල මහතාගේ සභාපති ධුරය මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකවත් හිටුවා තිබෙනවා. ඒ සභාපතිවරයා සිදු කළ යයි කියන දූෂණ වංචා 8ක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහායි. එසමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වෙනවා. සුවරාත්‍රයක්.